Right. So මේ වාක්‍ය පිළියා ගන්න මම කිව්වනේ Narayan highlights the social context and everyday life of his characters. He has been compared to William Faulkner. නිර්මාණ ලෝකයේ තුල ඔහුව සංසන්දනය කරන චරිතයක් තමයි විලියම් ෆෝක්නර් කියන චරිතය. අපිට විලියම් ෆෝක්නර් ගැන ඉගෙන ගන්න නැහැ. ඒ සිලබස් එකේ ඔහුගේ නිර්මාණයක් නැහැ. You can later find about this person who created the similar fictional town. එයාත් එයාගේ නිර්මාණ තුල මේ වගේ ප්‍රබන්ධ නගරයක් හදනවා. Who created the similar fictional town and likewise explored with humor and compassion the energy of ordinary life. ඔහුත් සාමාන්‍ය ජීවිතයේ තියෙන වින්දනය, දයාව, සංසන්දනය, ශක්තිය මේ හැමදේම ඔහු පෙන්වන්න උත්සාහ කරනවා. ඒතරේ පොයින්ට් එක ගමු අපි. He has been compared to William Faulkner. ඔහු නිර්මාණාත්මක විලියම් ෆෝක්නර් කියන චරිතයත් එක්ක සමපාත කරන චරිතයක්, සංසන්දනය කරන චරිතයක්. ඒ විතරක් ඇති ඉස්සරහට යන්න ඕනේ නැහැ කියන වාක්‍යය. Also, he's a short story writer. කෙටි කතා කීපයක් ලියලා තියෙනවා. ඒවා සංසන්දනය වෙනවා ගීත මෝපසාන්. ගීත මෝපසාන් කියන්නේ ප්‍රසිද්ධ කෙටි කතාකරුවෙක්. ඒකට සම්බන්ධන එක අපිට අවශ්‍ය නැහැ මෙතනදී මම නිකන් එක කිව්වේ. In a career that spanned over 60 years. ඔහුගේ ලේඛන ජීවිතය අවුරුදු 60ක විතර ලේඛන ජීවිතයක්. Narayan received many awards. උට බොහෝ සම්මාන හම්බ වෙනවා. Honors, including the A.C. Benson Medal for the Royal Society of Literature, Padma Vibhushan, Padma Bhushan, ඒ වගේ සම්මාන උට හම්බ වෙනවා නේ. සාහිත්‍ය අකාදමි ඒ වගේ සම්මාන හම්බ වෙනවා. He was also nominated to the Rajya Sabha, the upper house of the Indian Parliament. Indian Parliament වේ රාජ්‍ය සභාව පවා නියෝජනය කරපු ලේඛකයෙක් කියලා කියන්නේ අන්තිම පොයින්ට් එක ගමු අපිනේ. He was nominated to the Rajya Sabha, the upper house of the Indian Parliament. Right. Right. I think the time given is enough. We have certain information set about the author that is enough for our purpose. Like a purpose. If you want, you can search the Wikipedia. Wikipedia ke mege thiyena pena kono koitara loku me article ek kiyana එක මේ යගේ කලින් ජීවිතය photos තියලා මේ he's having photos with wife. This is Rajan. මේ ඉන්නේ Rajan. 35 දී ගත්ත රූපය. So there are many informations and photos here. You can later read these things. ඊට පස්සේ මේක කියව ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ තරම් දුරකට අපිට අවශ්‍ය නැහැ කතෝඩයක් පසුබිම කියන එක අපේ නිර්මාණ ගීමට. But as a pleasure, you can read. So these are the
novels years written බලන කොච්චර novel තෝගයක් තියෙනවද කියලානේ. මේ ඔක්කොම යාගේ නව කතා මේ තියෙන්නේ. සහ යාගේ non fiction ප්‍රබන්ධ නවන කතා ටික, mythological stories, short stories, adaptations කොච්චරක් කරලා තියෙනවද යාගේ නිර්මාණ වලින් කියන ඒවා. යාගේ මහා දැවැන්ත ලේඛකයෙක් කියලා අපිට මෙයා හිතන්න පුළුවන්කම තියෙනවා. Right, that's all about the author. Okay. Now you can take the novel if you're having with you. Now katawa ganda අපි පිටුවක් විතර කරමු අද පළවෙනි දවසේ නිසා. Now I'll try to මම මෙතන මගේ PDF එකක් මම ඔයාලට ඩිස්ප්ලේ කරලා තින්නේ. සමහර වචන වල පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අතේ තියෙන එකත් එක්ක. හරි? ලොකු වෙනසක් තියෙනවා නම් මට කියන්න. මගේ කොටසක් මිස්ද දන්නේ නැහැනේ. novel එකේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ නැත්නම් page numbers වෙනස් වෙනවා. මගේ page numbers ඔයගොල්ලන්ගේ පොත්වල තියෙන page numbers වෙනස් වෙන්න පුළුවන්. But don't think about that one. We are just continuing. Now the book is divided into chapters. මේ පොත chapters වලට කඩලා තියෙන්නේ ඔන්න පෙනේ chapters 13ක් විතර තියෙනවා පොතේ. Some chapters are very smaller chapters, some are very bigger chapters. පොත බල්කි පොතක් මේක ටිකක් ලොකු නව කතාවක් සරල නව කතාවක් නෙවෙයි පොඩි නව කතාවක් නෙවෙයි මේක. Now you know already that we are dealing with a place called Malgudi. අපි මේ ගනුදෙනු කරන්නේ මල්ගුඩි කියන නගරේ සිද්ධ වෙන යම් යම් සිදුවීම් සමග. setting නැත්නම් පසුබිම කියන එක. Of the story is Malgudi. මේකේ පසුබිම මල්ගුඩිය. තෙරපි දෙක පිටුවක් කරමු සාකරමු. So this is the first part, chapter 1. ඔයගොල්ලෝ පොත්වල දාගන්න chapter 1 කියලා. You can take your writing books. ඉන පොත ගත්තා නේද? ඒකේ chapter 1 කියලා දාගන්න. අපි මේ යන්නේ chapter 1 කියන එකට. එතකොට මම කියන්නම් මොකද්ද වෙන්නේ මේක කියන එක ටිකක් දවසක් යද්දි හුරු වෙවන්න මේ ක්‍රමය. ඩික්ෂනරි එකක් ඕනේ. ඩික්ෂනරි එක ළඟ තියෙන්න ඕනේ. වචන වල තේරුම ඔයගොල්ලෝ හොයන්න ඕනේ. සමහර වචන අමාරු වචන ගාව ගමන් ටක් ගාලා ඩික්ෂනරි වල තේරුම හොයන්න ඕනේ. මොන අමාරු වචනේ තිබුණත් තේරුම පොතේම ලියන්න. ඒ කියන්නේ මේ නවකතාවෙම ලියන්න. නෝට් එකේ ලියන්න හදන්න එපා. මේ නවල් එක ළඟ තියෙනවා. එතනම ඉරක් ගහලා වචනේ තේරුම ලියා ගන්න. අනිවාර්යයෙන්ම දන්න නැති වචනක තේරුම ලියන්න ඕනේ. මොකද when you are reading the second time you may not the meaning again. ආයි තේරුම අමතක කරලා තියෙන්න පුළුවන්. ඒක තිබුණොත් තමයි අපිට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. So my first advice is to underline the difficult word and to meaning should be written near the word on the novel. Use your pens for that. Pencil ලියන්න එපා. pen ලියන්න මොකද pencil මැකෙනවා කාලයක් යනකොට. අපි අවුරුදු දෙකක් මේකත් එක්ක ඉන්න එපා. The discussion. මම සාකච්ඡා කරනකොට මගේ සාකච්ඡාවේ එන වැදගත් කාරණා තිබුණොත් ඒව ඔයගොල්ලෝ තරු දාලා ඔයගොල්ලන්ගේ පොතේ ලියා ගන්නවා. ඒක ඩිස්කෂන් එක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ඔයගොල්ලෝ. නැත්තම් ඔළුවේ මොකුත් නැති වෙන්න පුළුවන්. මම ඔය කතා කරගෙන යයි. ඔයගොල්ලෝ ඔහේ අහගෙන ඉඳී අන්තිමට අවුරුද්දක් විතර යනකොට මම මොනවද කිව්වේ කියන එක නැහැ. කොහෙවත් රෙකෝඩ් එකක් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ගාව සමරි එකක් හැදිලා නැහැ. නෝට් එකක් හැදිලා නැහැ. එහෙනම් මම කියනවා මෙන්න මේ කාරණා ලියා ගන්න කියලා මම කියනවා ඔයගොල්ලන්ට. ඒකට ඔයගොල්ලෝ තරුවක් දාලා අංකයක් දාලා ඔයගොල්ලන්ගේ පොතේ මේ කාරණාව ලියා ගන්න ඕනේ. We'll start chapter 1. The
chapter starts with a dialogue. Chapter එක පටන් ගන්න දෙබසකින්. Conquer taste, and you will have conquered the self, said Jagan to his listener who asked, why conquer self? Jagan said, I do not know, but all our sages advise us so. Right. From the first line, from the first paragraph, we are being mentioned the character. අපිට චරිතයක් හම්බ වෙනවා. ජගන් කියන චරිතය. තව කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා මම පේනව නේද? But that the name is not mentioned, but one name is mentioned. It is the character Jagan. Now, Jagan is the main character in our story. ඔන්නක point එක ඔයගොල්ලෝ ලියා ගන්න නේද? දරවදන් ලියා ගන්න පුළුවන් මේ නවකතාවේ අපිට හමු වුණ ප්‍රධානම චරිතයක් Jagan තමයි ප්‍රධානම චරිතය. One of the main characters in the novel is Jagan. ඒක ලියා ගන්න. Okay. तर ආරම්භක දෙබස ජගන්ගේ දෙබසක් conquer taste. Taste කියන්නේ රස කියන එකනේ. Conquer පාලනය කරනවා, ආක්‍රමණය කරනවා නේ. Conquering කියන්නේ ආක්‍රමණයක් කරනවා. Normally we are conquering the lands. අපි ඉඩමක්නේ ආක්‍රමණය කරන්නේ නැත්නම් රටක් ආක්‍රමණය කරන්නේ. Now here Jagan was telling to conquer taste. රස පාලනය කරපන්, කට පාලනය කරපන්, කට ආක්‍රමණය කරපන් කියලා කියන්නේ. ඔබට පුළුවන් නම් කට පාලනය කරගන්න, රස පාලනය කරගන්න, and you will have conquered the self. ඔයාට පුළුවන් ඔයාගේ ආත්මය ආක්‍රමණය කරන්න. You know that it is very difficult to conquer the self. ඒක අමාරුනේ. තමන්ව පාලනය කරගන්න අමාරුනේ. එනම නිවන් යන්න ඕනේ. ඒකට එක මාර්ගයනේ මේ කියන්නේ. conquer taste. කට පාලනය කරපන්. කට පාලනය කරා නම් ඔබ පාලනය කරගන්න පුළුවන් ඔබට. ඔයගොල්ලෝ ලියා ගන්න conquer කියන වචනේ තේරුම. ඒක වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. taste දන්නවනේ. self කියන්නේ තමන්, පුද්ගලයා. මම කියන concept එක, I කියන concept එක. ඒවා ඔයගොල්ලෝ මේ note එකේම ලියා ගන්න. මේ වචන වල තේරුම. Okay. Then there's another point I want to tell you. ඔයාලට පොතේ ලියා ගන්න වැදගත් වෙන කාරණාවක් මම කියනවා. Now this first dialogue, first sentence is philosophical. මේ පළවෙනි වාක්‍ය අපි කියනවා philosophical කියලා. philosophical කියන්නේ දර්ශනයක්. ජගන් කතා කරන පළවෙනි වාක්‍ය තුල දර්ශනයක් තියෙනවා. කට පාලනය කරන්න පුළුවන් නම් කන දේවල් පාලනය කරන්න පුළුවන් යම් මට්ටමකට තමන්ගේ ජීවිතය පාලනය කරගන්න පුළුවන්. ඒක philosophical saying එකක්. මේක ලියා ගන්න. ජගන්ගේ පළමු දෙබස නැත්නම් පළවෙනි පිටුවේ පළමු දෙබස philosophical කියන එක. said Jagan to his listener. Jagan එහෙම කිව්වම listener ඔහුට අහුම්කන් දීගෙන හිටපු කෙනා අහනවා why conquer the self? ඇයි අපි පාලනය කරගන්න ඕනේ කියලා අහනවා. why conquer the self? ඇයි අපි පාලනය කරගන්නේ? ඇයි තමන්ව පාලනය කරගන්න ඕනේ? මොකටද? කියලා.
Then Jagan was replying to that question. Jagan මේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා. He's telling that I do not know. අනේ මන් දන්නේ නැහැ ඒක. අපි අපිව පාලනය කරන්න ඕනේ කියලා අපි දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. But you know, all the sage කියන්නේ බුද්ධිමතුන්, wise people in history. ඉතිහාසය තුළ හිටපු ප්‍රවීණ ප්‍රඥ බුද්ධිමතුන් කියන කට තමයි sage ලා. But all sage advise us so. ඒගොල්ලෝ අපිට අවවාද කරානේ. ඒගොල්ලෝ අපිට කිව්වා එහෙම කරන්න කියලා. Right. The listener lost interest in the question. අහුම්කන් දුන්නු කෙනා lost interest. එයාට තිබුණු interest එක ආසාව කියන්නේ in the question. එයා ප්‍රශ්නයක් අහුවනේ. එයා ප්‍රශ්න තමයි why conquer the self? අයි අපිව පාලනය කරන්න ඕනේ. ඒ හව ප්‍රශ්න ගැන තිබුණු ආසාව එයාට නැති වෙලා ගියා. His aim was only to stimulate conversation. Aim එක කියලා කියන්නේ ඔහුගේ පරමාර්ථය උනේ. ඔහුගේ අභිලාෂය උනේ. අපි දන්න මේ listener කියන කෙනත් පිරිමි කෙනෙක් නේද? His aim was only to stimulate conversation. Stimulate කියන්නේ ඇති කරන්න. Conversation එකක් සංවාදයක් දිගින් දිගටම තියාගන්න තමයි යාට ඕන උනේ. ඒකයි ඒ ප්‍රශ්නේ අහන්න රයාගේ. තේරුම් දන්න වචනයක් තිබ්බොත් තේරුම් ලියා ගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. If you are not knowing the meaning, you can write. His aim was only to stimulate conversation while he occupied a low wooden stool next to Jagan's chair. And අපිට පේනවා Jagan ඉන්නේ පුටුවක වාඩි වෙලා. Jagan is having a chair. දන්නේ නැහැ තැන කොතනද කියලා. Jagan was having a chair. පුටුවක වාඩිලා ඉන්නේ. මේ කතා කරන මිනිස්සයා ඉන්නේ Jagan ළඟ. Next. එයා වාඩිලා ඉන්නේ ස්ටූල් එකක. එක ලී ස්ටූල් එක ලෝ ටිකක් පහළට තිබුණු උස නැහැ ස්ටූල් එක. චුට්ටක් කොට ලී වලින් හදපු ස්ටූල් එකක තමයි ඒ මිනිස්සයා වාඩිලා හිටියේ. ඔකියුපයිඩ් කියන්නේ ඉඩ ගන්නවා. ඉඩ හසර අරගෙන. නැත්නම් බංකුවේ වාඩි වෙලා කියන එක. Jagan sat under the framed picture of the goddess Lakshmi hanging on the wall. Jagan වාඩි වෙලා හිටපු තැන තිබුණා framed. Frame කියන රාමු කරපු පින්තූරයක්. කාගේද? goddess. Goddess කියන්නේ දේවතාවිය. Lakshmi. දන්නවා Lakshmi is the goddess of wealth. Lakshmi කියලා කියන්නේ ධනයට, වස්තුවට අධිපති, වාසනාවට අධිපති දේවතාවිය. Normally the pictures of Lakshmi are hung on business places. මේ දේවතාවියගේ රූප අපි දකින්නේ ව්‍යාපාරික ස්ථානවල. India. Hanging on the wall, බිත්තිය වල තිබුණා. පළවෙනි ඡේදෙම දෙවෙනි ඡේදෙ වෙනකොට අපි පේනවා නිකන් මේ පළවෙනි එකේ නිකන් ෆිලොසොෆිකල් ගතියක් ගියා. දෙවෙනි එකේ දෙවි කෙනෙක් ගැන කියනවානේ. දෙවියන්ගේ රූපයක් තිබුණා. They make religious. අන්න තා පොයින්ට් එක ලියා ගන්න පුළුවන්. The goddess, the picture of the goddess Lakshmi කියන එක සිම්බල් කරනවා religious background එකක්. ආගමික පසුබිමක් කියන එක. ඒ පොයින්ට් එක ගන්න. මේ කතාව වෙන්නේ කොහෙද? එතන ආගමික පසුබිමක් තියෙනවා. ඉන්දියාව නෙවෙයි අපි දන්න දැනට මේක ඉන්දියාව වෙන්නේ කියන එක. So India is a place of God and goddesses. ඉන්දියාව කියන්නේ දෙවි දේවතාවියන්ගේ රාජධානිය. කොයිතරම් ඇද්ද දෙවි දේවතාවියෝ. ලංකාවේ 33 කෝටියක් ඉන්නවා කියනවනේ. So there was a picture of goddess Lakshmi hanging on the wall and offered prayers. මේ පින්තූරෙට
prayers කියන්නේ යාඥානේ ගාථා කියනවා වෙන්න පුළුවන් යාඥා කරනවා වෙන්න පුළුවන් offering කියන්නේ ඉදිරිපත් කරනවා first thing in the day ජගන් දවසේ කරන පළවෙනි වැඩේම තමයි අර පින්තූරෙට ගාථා කියන එක offered prayers first thing in the day by reverently placing a string of jasmine reverently කියන්නේ බොහෝම ගරුසරු ඇතිව කියන එක ගෞරවණීයව භක්තියෙන් කියන එක by reverently placing කියන්නේ ස්ථාපනය කරනවා තියෙනවා මොකද තියන්නේ string of jasmine string කියන්නේ මාලයක් කියන එකනේ දමක් මල් දමක් jasmine පිච්චමල්නේ පිච්චමල් වලක් පිච්චමල් ගෙතුමක් අරගෙන ඒක ලස්සනට රූපේ වටේ තියලා on the top of the frame එක උඩින් තියලා ඒ තරම් නෙමෙයි he also lit an incense stick lit කියන්නේ පත්තු කරනවා incense stick එකක් හඳුන් කූරක් incense sticks හඳුන් කූර and stuck it in a crevice in the wall stuck කියන්නේ ඒක ගහනවා මොකද ගහන්නේ crevice in the wall බිත්තියේ තියෙන crevice is a small hole crevice කියන්නේ ඊටමත් පුංචි සිදුරක් කියන එක stuck it in a crevice in the wall හරි අන්න දැන් බලන්න මම කලින් පොයින්ට් එකක් කිව්ව ඔයගලන්ට මේක රිලිජියස් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් ෆිලොසොෆිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා now look at the character of jagan දැන් බලන්න jagan කියන චරිතය now first thing in the morning as the first thing in the morning he takes a string of jasmine and he keep it then he starts what do you call this incense stick and he does prayers so he's a religious man jagan කියන්නේ ආගමික කටයුතු වලට කැමති මිනිස්සෙක් jagan is a religious man religiously devoted man අනේ පොයින්ට් එක ගන්න පුළුවන් බලන්න අන්න කතාවක් jagan is a man who observes the religion or jagan is a religious man ඒ වගේ පොයින්ට් එකක් වාක්‍යකින් ගන්න Okay, we'll continue. The air was charged with the scent of jasmine. Then air කියලා කියන්නේ යවට වායුව වාතාශ්‍රය charged. ඒක ආරෝපණය වෙන්නේ ඒකට ඇති වෙන්නේ ඒකට මොකද්ද වෙන්නේ සුවඳවත් වෙනවා. මොකද්ද සුවඳ? jasmine වල සුවඳයි incense වල සුවඳයි. පිච්චමල් වල සුවඳයි හඳුන් කුරු වල සුවඳයි. This is something very common to us. You know, in our society also we are having the Hindu people. They are wearing jasmine and they are offering jasmine to their gods. The smell of jasmine is somewhat connected to us. Also, the usage of incense, it is something worldwide. In many of the religions, they use incense. අපි දන්නවා දැන් මොකද්ද මේ කැතලිසම් වල ක්‍රිස්තියානිටි වල පවා ඒගොල්ලෝ දුම් පාවිච්චි කරනවා which imperceptibly
imperceptibly කියලා කියන්නේ වෙන් කළ නොහැකි ලෙස වෙන් කරන්නට බැරි ලෙස කියන එක. blended කියන්නේ කලවම් වෙලා which imperceptibly blended වෙන් කළ නොහැකි ලෙස කලවම් වෙලා තියෙනවා මොනා එක්කද with the fragrance of sweet meats fragrance කියන්නේ සුවඳ කියන එක. මොකේ සුවඳද sweet meats පැණි රස කෑම sweet meats ඔන්න අපිට අපේ නවකතාවේ වචනේ එනවා sweet meats vendor of sweets vendor කියන්නේ වෙලෙන්දා කියන එක මට ඒක කියන්න බැරුණා ඔයගලන්ට vendor of sweets රස කැවිලි වෙලෙන්දා. So here we have the sweet meats frying බෙදෙන රස කැවිලි වල සුවඳත් එක්ක හඳුන් කූරු සුවඳයි පිච්ච මල් වල සුවඳයි කලවම් වෙලා මිශ්‍ර වෙලා ඉන්න තැන. The sweet meats were frying in ghee. Ghee කියන්නේ ගිතෙල් කියන එක. Githel is a byproduct of milk, cow's milk. Cow's milk වලින් හදන එකක් තමයි ගිතෙල්. It is something used something like butter. Margarine වගේ දෙයක් තමයි ගිතෙල් එක coconut oil වගේ බදින්න පුළුවන් compound එකක්. So if you fry something in ghee, it is very tasty. Ghee is something used by Indian people mainly, South Indian people, in their frying purposes. So now pera metana frying මොකද බෙදෙනවා එහෙනම් බෙදෙන තැනක් තියෙන්න බෑ කුස්සියක් තියෙන්න බෑ in the kitchen කුස්සිය across the hall කියන්නේ ශාලාව. Now when you go to a shop කෑම කඩේකට ගියොත් ඔකන් පේනවනේ කෑම කඩේ මිනිස්සු වාඩිලා කන තැනක් තියෙනවා ඒක hall එක. ඇතුලේ තියෙන කුස්සිය kitchen එක. Now we can understand the place. අපි කියන්නේ setting කියලානේ. You are familiar with this word setting. Setting කියලා කියන්නේ යමක් සිද්ධ වෙන ස්ථානය. ඔන්න පේනවා මේක වෙන්නේ කඩේකනේ. This is something happening in a shop. ඒතර බදින්නේ පැන් රස කෑම නිසා ඒක sweet shop එකක්. පැන් රස කඩයක්. ඒකේ ලොකු හෝල් එකක් තියෙනවා. එහා පැත්තේ කුස්සියක් තියෙනවා. කුස්සිය තමයි බදින්නේ. So you can understand the setting. Now අපි තරුවක් දාලා ලියාගමු setting එක මොකක්ද? You can write about the setting. The setting of the story at the beginning of the novel. නවකතාව ආරම්භ වෙනකොට අපි ඉන්නේ කොතනද? We are in a sweet shop with a hall and a kitchen at the back. ඔක තමයි අපේ පසුබිම තැන කියන එක. ගලියා ගන්න. Right, answer that එකක්. The listener was a cousin. ඔන්න දැන් අපිට කියනවා කවුද මේ අහුම්කම් දෙන්නා කියන එක. අපි දැක්කනේ. This is a dialogue between two people. One was Jagan. We did not know about the other person. Now he's been introduced. ඔහු හඳුන්වා දීමක් කරනවා. The listener was a cousin. දැන් cousin කියන්නේ කවුද? cousin කියන්නේ ඥාති සහෝදරයා. නැත්නම් ඥාති සහෝදරිය කියන එක. මස්සිනා. නෑනා. ඔන්න ඔය වගේ අර්ථයක් නෙන්නේ.
ඒතර මෙයා නමක් නැහැ. නමක් නැහැ. කසින්. කසින් කියන්නේ කසින්ස් common name. මෙයා කියන්නේ listener was a cousin. ඇහුම්කන් දෙන්න ඥාති සහෝදරයෙක්. Though how he came to be called so could not be explained. Though how he came to be called so. දැන් ජගන් එයාට කියන්නේ කසින් කියලා. ජගන් එයාට කසින් කියන්නේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. දැන් අපිට කසින් කියන නම් හේතුවක් තියෙනවනේ. කො විවාහයෙන් වෙන්න ඕනි. එහෙම නැත්නම් තමන්ගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ලැබිච්ච ඥාතීන්ගේ කෙනෙක් වෙන්න ඕනි. Now there is no relationship between cousin and ජගන්. කසින් සහ ජගන් අතර සම්බන්ධයක් නැහැ. ඒ හින්දා ජගන් ඇයි මේ මනුස්සයට කසින් කියන්නේ කියලා හිතා ගන්න බෑ අපිට. Though how he came to be called එසේ අමතන්නට හේතුව could not be explained. ඒක පැහැදිලි කරන්න බෑ. Since ඇයි he claimed cousinhood with many others in the town. නගරේ ජීවත් වෙන ගොඩක් කට්ටිය මෙයාට කියන්නේ මස්සිනා කියලා. මස්සිනා කියලා කියන්නේ. claimed. claim කියන්නේ අයිතිය පෙන්නනවා මෙයා. cousinhood එක මස්සිනාකම, මස්සිනා බව, ඥාති සහෝදර භාවය කියන එක. cousinhood. total incompatibles. incompatible කියන්නේ ගැලපෙන්නේ නැහැ. at times සමහර වෙලාවට මේ ඥාතිත්වය බැලුවොත් එහෙම ගැලපෙන්නේම නැහැ. අනිකම හිතන්න අපේ ටවුන් එකේ මිනිස්සෙක්. අපි කසින් කියලා කියනවා. හරි? අපි මම හිතමු මම ටැමිල් කෙනෙක් කියලා. ඒතර මුස්ලිම් කෙනෙකුත් කියනවා කසින් කියලා යාට. ක්‍රිස්තියානි කෙනෙකුත් කියනවා කසින් කියලා. ඒතර එහෙම ගැලපෙන්න විදියක් නැහැනේ. කොහොමද මේ ගැලපෙන්නේ? සුද්දෙකුත් තියෙනවා කසින් කියලා. පිටරට එක්කෙනෙකුත්. අනේක මේ total incompatibles කියන්නේ. So this is something like this now. මචන් කියලා අපි කියන්නේ. මචන් කොහොමද? නම කියන තු මචන් කියනවා. ලොක්ක කොහොමද? අනේ වගේ මස්සිනා කොහොමද? ඇතර මස්සිනා නෙවෙයි මේ. Actually this is not the cousin of ජගන්. මේ ජගන්ගේ cousin නෙවෙයි. මෙයා මේ නගරේ ඉන්න ගොඩක් කට්ටිය cousin නෙවෙයි. හැබැයි මිනිස්සු කතා කරන්නේ cousin කියලා. මෙයාට. So that is why it says total incompatibles at times but if challenged හැබැයි කවුරු හරි අභියෝගයක් කරොත් එයාගෙන් if challenge කියන අභියෝගයක් කරොත් he could always overwhelm the skeptic with genealogy. overwhelm කරනවා කියන්නේ පළවා හරිනවා නැති කරනවා. skeptic කියන්නේ සැක සංකා. අහන්න බලන්න කෙනෙක් දැන් ඔයාට කොහොමද මේ ජගන් ඥාති වෙන්නේ කියන බලන්න. ඉතින් ඇහුවොත් ඌ කියනවා මන්ට අරයාගේ මෙයාගේ මෙන්න මෙහෙමයි කියලා පරම්පරා 100ක් විතර කියලා ලින්ක් කරලා මිනිස්සයා කියනවා. overwhelm පළවා හරිනවා the septic සැකය with genealogy. genealogy කියලා කියන්නේ ඥාති සම්බන්ධතාවය නැත්නම් ජාන විද්‍යාව කියන එක. genealogy අපි අතර ඥාතිත්වය ගොඩ නැගීම සම්බන්ධයෙන් තියෙන විද්‍යාව genealogy. Okay, he was a man about town. අපිට වචනයක් හම්බ වෙනවා man about town. So compound word මේක අපි කියනවා compound word එකක් කියලා. මේක සංයුග්මක වචනයක්. ඕන වෙන වචන තුනක් එකතු කරලා තියෙන්නේ man about town. Meaning man about town කියන්නේ නගරයේ ප්‍රසිද්ධ මිනිස්සෙක්. කියන්නේ හැමතැනකම දකින්න පුළුවන් මිනිස්සෙක්. නගරයේ හැමතිස්සෙම මෙහෙට මෙහෙට යන මිනිස්සෙක්.
That is what you call man about town and visited many places and houses from morning till night. උදේ ඉඳලා හවස් වෙනකන් එක එක තැන් වලට යනවා මේ මිනිස්සයා. ගෙවල් වලට යනවා. So look at that character. ඔයගොල්ලෝ පේනවා දැන් පළවෙනි පිටුවේම the first page. We are being mentioned about characters. චරිත ගැන අපිට හඳුන්වනවා දෙනවා. ජගන් කොයි වගේ කෙනෙක්ද? කසින් කොයි වගේ කෙනෙක්ද කියලා මේ විස්තර කරනවා. ඒක තමයි නාරායන්ගේ ස්ටයිල් එක. That is the style of Narayana. Explaining the character. චරිතය විස්තර කිරීම. එයා කොයි වගේ කෙනෙක්ද කියන්නේ. He was a man about town and visited many places and houses from morning till night. And invariably කියන්නේ නොවරදවාම invariably every day හැමදාම at about 4:30 4:00 විතර he arrived. මේක එනවා. කොහෙද එන්නේ? ජගන්ගේ කඩේට එන්නේ. ස්වීට් ෂොප් එකට එන්නේ. through a brief glance ආපු ගමන් brief කියන්නේ කෙටි බැල්මක් දානවා. and a nod පොඩ්ඩක් ඔළුව වරනවා ජගන්ට. කතා කරන්නෙත් නැහැ. කඩේට ආපු ගමන් ජගන්ට පොඩ්ඩක් බැල්මක් දාලා මුණ පෙන්නලා ඔළුව පොඩ්ඩක් වනලා pass straight කෙලින්ම යන්නේ කොහෙටද? pass straight the kitchen. යන්නේ කුස්සියට. and came out 10 minutes. විනාඩි 10ක් විතර කුස්සියේ ඉන්නවා ගිහිල්ලා. යන්නේ මොකටද කියලා දන්නවනේ කන්නනේ යන්නේ. පැන්නස හදනවනේ කෑම. නේ ස්වීට් ෂොප් එකක්. and came out 10 minutes later wiping his mouth. කට පිහිද දෙනවා මනුස්සයා. නේ. with the end of a towel. towel එකක් කියන අර ඉන්දියානු කට්ටිය බෙල්ලේ උඩට නැත්තම් උරහිස උඩට දාගෙන යන පොඩි තුවාලයක් කියන එක. අපි මුණ පිටින් තුවාලේ නෙවෙයි. Indian people, South Indian people, they wore towels on his shoulder එක දාගෙන යන්නේ. එකෙන් කට පිට දෙනවා. කමෙන්ට් නිකන් නෙවෙයි එන්නේ. පොඩි කමෙන්ට් එකකුත් දෙනවා. අදහස් දැක්වීමක් කරනවා. The sugar situation may need watching. මේ පොඩ්ඩක් ඔයා sugar situation එක සීනි තත්ත්වය may need watching. පොඩ්ඩක් හැගහගෙන හිටියොත් හොඳයි සීනි ගැන. සීනි වල තත්ත්වය ගැන. I hear the government are going to raise the price. මං අහගෙන මේ ආරංචියක් යනවා රජය සීනි මිල වැඩි කරන්න දෙනවා කියලා. Going to raise කියන්නේ වැඩි කරන්න යනවා කියන එක. Okay, now you can have a mark here. මෙතන mark එකක් දාලා තියාගන්න. අපි එච්චරයි අද කරේ කියන එක. Right. මම විනාඩි 5ක් දෙනවා ඔයගොල්ලන්ට. මේ කරපු ටිකේ සාරාංශයක් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. සමරි එකක් ලියන්න ඕනේ. මොකද්ද උනේ කියලා වාක්‍ය 7-8කින් ටක් ගාලා ලියන්න. ඔය පොතේම ලියන්නේ summary කියලා දාන්න summary of first page කියලා ලියමු.